මගෙන් සියලුම කාන්තාවන්ට අපි ආරාධනා කරනවා එන්න ස්වර්ණවාහිනී ටෙලිතිරය ඉදිරියට අපි ඔබ පිළිබඳවයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම කාන්තා ප්‍රජනන පද්ධතිය සම්බන්ධ රෝගාබාධයන් විදිහට අපි නොයෙකුත් රෝගාබාධයන් හඳුනා ගන්නවා. ඒකත් වයස් සීමාවකින් තොරව අපි තරුණියන් විදිහට, යෞවනයන් විදිහට, වැඩිහිටි කාන්තාවන් විදිහට අපි විවිධ රෝගාබාධ හඳුන්වා ගන්නකොට අපි නිරන්තරයෙන්ම මේ ප්‍රජනන පද්ධතිය සම්බන්ධ රෝග නිසා සමහරක් වෙලාවට ලැජ්ජාව නිසා සමාජයට මේ දේවල් කියනවද, වෛද්‍යවරයෙක් මුණ ගැහෙනවද, බෙහෙත් ගන්න යන ටිකක් ලැජ්ජ වෙනව නේද? ඒ වගේම තමයි මේක අපි සමහරක් නොදැනුවත්. අපි දන්නේ නැහැ මේ ලිංගික පද්ධතිය අපේ මේ කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන්ද මේ තත්වයන් කියලා. ඒ නිසා අපි හංගගෙන ඉන්න උත්සාහ කරන අවස්ථාවන් වලදී උත්සන්න වෙන අවස්ථාවන් පවා මේ රෝගාබාධයන් අපි දන්නවා. ඉතින් ඒ නිසා අපි හිතුවා කාන්තා ප්‍රජනන පද්ධතිය සම්බන්ධ රෝගාබාධයන් වලට ආයුර්වේදීය ප්‍රතිකර්ම මොන වගේද තියෙන්නේ, මොනවද මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු පිළිබඳව කතා බහ කරන්න අපි ඉතාමත් මාදරෙන් මැදිරියට ආරාධනා කරලා තිනවා ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක තිඹිරිගස්සෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති ආයුර්වේද ප්‍රජනන වෛද්‍ය ප්‍රතිකාර සේවයේ කීර්තිමත් වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන්. වයිබෝන් සුබෝදසනක් ඔබතුමාට. දැන් අපි මේ ප්‍රජනන පද්ධතිය සම්බන්ධ විවිධ රෝගාබාධ පිළිබඳව හැමදාමත් අපේ ප්‍රේක්ෂකයන්ව අපි දැනුවත් කරා. ඒ නිසා මට හිතුණා ටිකක් වෙනස් ආකාරයක ගැටලු ටිකක් වෛද්‍යතුමන්ට යොමු කරන්න. ඒ නිසා මම මුලින්ම කැමතියි ඔබතුමාගෙන් විමසන්නට ප්‍රජනන පද්ධතියේ රෝගයකට ලක් වූ කාන්තාවක් ඉන්නවා නම් මේ ප්‍රතිකාර කිරීම ආරම්භ කරන්නට ඕනේ විවාහයට පෙරද එහෙම නැත්නම් පසුවද? ඔය ප්‍රශ්න දෙකට උතන ප්‍රශ්න දෙකක්. ඒ කියන්නේ විවාහයට පෙරද පසුද කියන එක. ඇත්ත වශයෙන්ම උතන ඔය ගැටලුව විග්‍රහ කරනකොට තියෙනවා ඒෂ මෙහෙම ප්‍රශ්නයක්. සමහර කාන්තාවන් මේ ප්‍රශ්නේ හඳුනගන්නේ විවාහ වෙලා දරුවෝ අපේක්ෂාවෙන් ඉන්නකොට විවාහ වුණේ පස්සේ. හැබැයි සමහර ඒ රෝගය විවාහයට පෙර තියෙන්න පුළුවන්. ඒත් දන්නේ නැහැ. සමහර වෙලාවට විවාහයට පෙර දැනුවත් වෙච්ච රෝග තියෙනවා. ඒ සමහර අර දැන් ඔබේ සාකච්ඡා ආරම්භයේදීම කිව්වනේ වැඩි ගණන් ගන්න. ඒ ගණන් ගන්න නැතුව කටයුතු කරපු ප්‍රශ්න අවසානයේ විවාහයේදී පෞල් ජීවිතයේ ගැටලුවක් බවට පත් වෙන සමහර වෙලාවට තමුන්ට අර කිරිකැටියගේ මූණ දකින්න තියෙන අවස්ථාව පවා ප්‍රමාද කරන අහිමි කරන අවස්ථාවක් දක්වා යනවා. දැන් ඔය ප්‍රශ්නෙට මම කෙටියෙන් උත්තරයක් දුන්නොත් යම්කිසි කෙනෙක් දන්නවා නම් විවාහයට පෙර ඇයට යම්කිසි ප්‍රජනන පද්ධතියට අදාළ රෝගයක් තියෙනවා නම් ඇය ප්‍රතිකාර ගත යුත්තේ විවාහයට පෙරයි. විවාහයට පෙර. මොකද මේ ආයිෂා අපි තේරුම් ගන්න ඕන දෙයක් කියන්නේ තියෙනවා විවාහයක් කියන්නේ රෝහල් වලට වෙලා ජීවත් වෙන කාලයක් නෙමෙයි. මම හැමතිස්සෙම මම කියන දෙයක් තමයි විවාහ ජීවිතය විඳින්න. විවාහ ජීවිතේ විඳවන්න එපා. විවාහ ජීවිතේ රසවත්ව ගත කරන්න. මෙන්න මේක හොඳට අවබෝධ කරගන්න ඕනේ. විවාහ ජීවිතේ රසවත්ව ගත කරන්න නම් තමුන්ගේ තරුණාවේදීදී තමුන් ස්වාමි පුරුෂයෙක් එක වහලකට යන්න කලින් තමුන් යම්කිසි විදියකින් මෙවැනි රෝගාබාධයක් ගැටලුවක් අවබෝධයක් තියෙනවා නම් අර පොඩි වේදනානාශකකින් හරි මොකකින් හරි ආර්ථවේ වෙන්නේ නැත්තම් පෙත්තක් බීලා ආර්ථවේතාවකාලිකව හදාගන්න එක වගේ දෙයකින් ඒ රෝගය යටපත් කරගෙන ජීවිතේට මුහුණ දෙන්න එක හොඳ නෑ. මෙන්න මේක තමයි ආයෂා අර හේතුව. දැන් ඔබ ඇහුවනේ විවාහයට පෙරද පසුද කියලා. විවාහයට පෙර දැනුවත් වෙලා තියෙනවා නම් ඇය කල යුත්තේ විවාහයට පෙර ප්‍රතිකාර ලබා ගැනීම. නැත්නම් ස්වාමි පුරුෂයාටත් ප්‍රශ්නයක් බිරිඳත් එක්ක හැමතිස්සෙම රෝහල් වලට යන්න ඕනේ. හැමතිස්සෙම වෛද්‍යවරු හම්බෙන්න ඕනේ. හැමතිස්සෙම පරීක්ෂණ වලට යොමු වෙන්න ඕනේ. එතකොට ඔවුන්ගේ අපේක්ෂාවන් බලාපොරොත්තු ඔවුන්ගේ අනාගතයේ කටයුතු ගොඩක් දේවල් මේ හරහා අඩාල වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි ගැටලු අවුරුදු 30 ගානක ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ කටයුතු කරපු වෛද්‍යවරයෙක් මම නිතර දැකලා තියෙනවා. ඒ නිසා මම හැමතිස්සෙම දෙන අවවාදයක් තමයි ඔබ තරුණ වියේදී මෙවැනි ගැටලු පිළිබඳ සුළු හෝ දැනුමක් අපි හිතමු උදර වේදනාවක් එනවා කියලා මාසික ආර්ථව වෙලා ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ උදර වේදනාව අධිකව වෙනවා නම් අධික රුධිර පිටවීම දවස් ගණන් පවතිනවා නම් සති ගණන් පවතිනවා නම් ඒ වගේම ආර්ථව නිස්පර්ධි වෙන්නේ නැත්තම් ඉතින් මේ පිළිබඳව සැලකිල්ලක් දැක්විය යුතුමයි. මොකද ආයිෂා කාන්තාවකගේ ප්‍රජනන පද්ධතිය තමයි ඇයගේ මුළු ජීවිතේම නිරෝගීමත් භාවය රඳා පවතින්නේ. මෙතන වරද්ද ගත්තොත් මෙතන මේ ක්‍රියාවලිය හරියට නැතුව හරියට අවුල් සහගත තත්යකටපත් වුණොත් ඇයගේ ගොඩාක් දේවල් අවුල් වෙනවා. ඒ කියන්නේ දැන් අපි ප්‍රජනනය ගැන කතා කරේ ප්‍රජනනය පමණක් නෙමෙයි. ඇයගේ රූප ස්වභාවය පවා අවුල් වෙනවා. ඇයගේ සමාජයට අධ්‍යාපනය කරනවා නම් රැකියාවල් කරනවා සමාජයට ඒ නොසන්සුන්තාවයකටපත් වෙනවා. සමහර වෙලාවට දැන් ඔය රෝගවලට නොසලකා හැරීම නිසා අවසානයේ පිළිකා රෝග බවට පත් වෙන තත්ත්ව පවා
ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා මේ වැඩසටහන තුලින් ඔබ මේ ස්වර්ණවාහිනිය මේ දෙන දැනුම මේ අවබෝධය ජනතාව නිතරම තමුන්ගේ ජීවිතයත් එක්ක බද්ධ කරගෙන තමුන්ගේ නිරෝගීමත්භාවය පිළිබඳව අවධානය සැලකිල්ල යොමු කරලා කටයුතු කරොත් සෑම විටම මතක තබා ගන්න ගෙදරක දියණිය බිරිඳ මව මේ සෑම දෙනාම හොඳින් අවබෝධයෙන් කටයුතු කරොත් ගෙදර සුන්දරයි. ඉතින් මේ தත්ත්වය ආයේෂා හරියට අවබෝධයෙන් කරන්න ඕන දෙයක්. මොකද මම දකින දෙයක් තමයි රෝගීන් තුල මෙවැනි රෝග පිළිබඳ අවබෝධය හරිම අවමයි. ඒ කියන්නේ ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ දැන් මේ ප්‍රතිකාරය පිළිබඳව අපි කතා කරමුයි කියලා සාකච්ඡා කරලා මම ඇත්තටම සතුටු වුණා ආයේෂා. මොකද මේ ප්‍රතිකාර කළ යුත්තේ කොහොමද යොමු විය යුත්තේ කොහාටද කියන එක අවබෝධය ගොඩාක් අඩුයි. ඇත්තටම අපිට අර කාල වේලාවත් එක්ක අපිට මොකද අපි ජනතාවට අපි යමක් කියලා දෙනකොට ඒක ජනතාවගේ බුද්ධියට ගෝචර වෙන විදිහට අපි පුළුවන් උපරිමයෙන් කරුණු දැක්විය යුතුයි. ඉතින් අර අපි කාල වේලාවත් එක්ක පුළුවන් තරම් ඒක කළමනාකරණය කරගන්න බලමු. ඔව්. අපි ලෝකෙට පේන්න hina වෙලා හිටියට වැඩක් නැහැ. කාන්තාවන් විදිහට අපි නිරෝගීමත් නැත්තම් නේද? විශේෂයෙන්ම පෞල් ජීවිතයට අවතීර්ණ වුණාට පස්සේ පෞල් ජීවිතය තුළ සතුට අපිට නැත්තම් අපි කොතරම් ඉඳවනවද ජීවිතේ නේද? ඒ වගේම අපේ අනාගත සිහින, කිරි කැටියෙක්ගේ මුහුණ බලන්නට දකින්න අපි සිහිනේ මවක් වීමේ උත්තරීතර හැඟීම. ඉතින් මේ සියලු දේත් එක්ක ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව අපි සෞඛ්‍ය ගැටළු පිළිබඳව කතා බහ කරද්දී වෛද්‍යතුමනි දැන් මේ ප්‍රජනන රෝගවලට ආයුර්වේදීය ප්‍රතිකාර තුලින් සාර්ථකත්වයක් තියෙනවා කියන එකට මොකක්ද දෙන්න පුළුවන් සහතිකය? වගකීම කොයි වගේද? මම නම් කියන වචනේ තමයි ආයුර්වේදයට තමයි මෙවැනි රෝග වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම සේවාව කළ හැකි වෙන්නේ. දැන් ඒ වුණාට අපි වෙත යොමු වෙන රෝගීන් බහුතරයක් ගත්තොත් වෙනත් ප්‍රතිකාරවලට යොමු වෙලා ඔවුන් සමහර විට හෙම්බත් වෙලා තමයි අපි වෙත යොමු වෙන්නේ. එතකොට ඔවුන් ආර්ථිකවත් වැටිලා මානසිකවත් වැටිලා සමගියත් බිඳ වැටිලා සමහරවිට මෙවැනි ගැටලු රාශියක් එක්ක මානසික පීඩනයකුත් එක්ක තමයි ආයුර්වේද ප්‍රතිකාර වෙනුවෙන් යොමු වෙන්නේ. මම නිතරම මෙම සාකච්ඡා වලට ආවමත් කියන දෙයක් තියෙනවා. ඉස්සෙල්ලම ආයුර්වේද ප්‍රතිකාර වෙනුවෙන් යොමු වෙන්න කියලා. මොකද සමහර රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වෙනකොට ඔවුන් ශල්‍ය කර්ම වලට ලක් වෙලා තමයි අපි ගාවට එන්නේ. එතකොට සමහර වෙලාවට වසර ගණන් හෝමෝන ඖෂධ පාවිච්චි කළා. එතකොට ආයේෂා තියෙනවා මෙහෙම දෙයක්. ඔවුන් එන්නේ රෝගය විතරක් කරගෙන නෙවෙයි. රෝගය සහ රෝගයේ අතුරු විපාක ඖෂධවල අතුරු විපාකත් අරගෙන තමයි අපි ළඟට එන්නේ. අන්න එතනදී ආයුර්වේද වෛද්‍යවරයාත් යම්කිසි ගැටලුවකට ලක් වෙනවා. ආයුර්වේද වෛද්‍යවරයා රෝගයත් සනීප කරන්න ඕනේ. අර වසර ගණනක් ඕන් කරලා තියෙන ප්‍රතිකාරات එක්ක මතුවුණු ගැටලු වලටත් අපි උත්තර දෙන්න ඕනේ. ඒතකොට මෙතනදී ආයුර්වේද වෛද්‍යරයාගේ මූලධර්මය තමයි සෑම විටම රෝගයේ නිදානය හොයනවා. නිදානය හොයනවා. අපි ගාවට වෛද්‍යවරයෙක් ආවම කවදාකවත් අපි වචනයක් දෙකක් අහලා ප්‍රතිකාරයක් ලියලා රෝගියාව එළියට යවන්නේ නැහැ. අපි රෝගියාත් එක්ක යම්කිසි සාකච්ඡාවක යෙදෙනවා. ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා පිළිබඳව අපි අවධානය යොමු කරනවා. මේ ඔක්කොම රෝග ඉතිහාසය අපි හොයනවා. මේ ඉතිහාසය හොයලා මේ අපි රෝගයට හේතු වූ නිදාන කාරණාව අපි හොයා ගන්නවා. ඒ හොයාගෙන ඒ නිදානයට ප්‍රතිකාර කිරීම රෝගය ඇති වෙන්න හේතු වූ යම්කිසි තැනක් තියෙනවා. නමුත් මේ ප්‍රජනන රෝගවලදී තියෙන ගැටලුව තමයි ආයේෂා අදටත් වෛද්‍ය විද්‍යාව මෙච්චර ලෝකෙ දියුණු වෙලා තිබිලත් මේ ප්‍රජනන රෝග වැඩි ප්‍රමාණයක් ඇති උනේ කොහොමද කියලා හොයාගන්න හරි අමාරුයි. එතනදී වෛද්‍යරයා රෝග ලක්ෂණය සහ ඇයගේ ජීවන රටාව පිළිබඳ සැලකිලිමත් වෙනවා. සැලකිලිමත් වෙලා උපරිමයෙන් ගැඹුරට ගිහිල්ලා අපි අපේ වෙදකමේදී හොයනවා. දැන් ගොඩාක් ලෝකයේ වෙදකම් වලදී රෝගයක ලකුණුත් එක්ක තමයි ප්‍රතිකාරය යන්නේ. අපේ වෛද්‍ය ක්‍රමයේ රෝගයේ ලකුණුත් රෝගය ඇති වෙන්න හේතු වූ කාරණාවත් ගැඹුරින් සොයලා බලලා තමයි ප්‍රතිකාර කරන්නේ. ඒ නිසා අර ගොඩක් අය කතාවකුත් කියනවා නේද ආයුර්වේද මේ ප්‍රතිකාරවලදී කල් යනවා කියලා. මේ කල් යනවා කියන එක මෙතන මේ ප්‍රජනන ප්‍රතිකාරවලදී පුංචි දෙයක් කියන්න ඕනේ. ප්‍රජනන ප්‍රතිකාර බහුතරයක් බටහිර වේවා ආයුර්වේද වේවා ෂණික ස්ථීර ප්‍රතිකාර හරි අඩුයි. ඒ කියන්නේ කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ශරීරව සනීප කරගන්න ඒක අපහසුයි. දැන් කොටක් අපිට වැඩිය අනිකුත් වෛද්‍ය ක්‍රමවල ශනිකව පිළියම් තියෙනවා. නමුත් ඒක රෝග ලක්ෂණය සුව වූ පමණින් රෝගය සනීප වීම නෙමෙයි. දැන් අපි උදාහරණයක් ගත්තොත්
ආර්ථවයේ නිසි පරිදි නොහැදෙන ගෑනු ළමෙක් හෝ විවාහක කාන්තාවක් යම්කිසි වෛද්‍ය ක්‍රමයකින් ආර්ථවය සඳහා ප්‍රතිකාර ගත්තම ඒ දෙන ඖෂධවලට දවස් කිහිපයක් තුළ සමහරවිට ආර්ථවය හැදෙනවා. නමුත් ඒක එයාට හැම මාසයකම නිවැරදි විදිහට හැදෙන්නේ නැහැ. දැන් මොකද කාන්තා ආර්ථවය කියන එක ඒක දිනවකවානු ඇතුව සිදුවිය යුතු දෙයක්. ඒ අනුව තමයි ඇගේ ඩිම්බ මේරීම, ඇගේ ගර්භාෂයේ නිරෝගීමත් භාවය, ඩිම්බ කෝෂවල තත්ත්වය, නාලවල තත්ත්වය මේ සෑම දෙයකටම ඇගේ සිරුරේ තියෙන නිරෝගීමත් භාවයට බලපාන දෙයක්. ඉතින් එතනදී අපේ ප්‍රතිකාරයේදී අපි අර වගේ දෙයකදී අපි හොයනවා මේකට හේතු කාරණා හොයලා ඒ සිද්ධ වීමට අවශ්‍ය වෙන වටපිටාව අපි හදනවා. මොකද අපි බීජය නිකුත් කිරීම පමණක් කරන්නේ නැහැ. අපි බීජය නිකුත් කිරීමත් එක්ක ඒකට අවශ්‍ය කරන සම්පූර්ණ වටපිටාවයි අපි හදන්නේ. අත් වශයෙන් වෙන්න ඕනේ ඕකනේ. වෙන්න ඕනේ ඒකනේ. ඒකනේ වටපිටාව නිවැරදිව හැදුවම අපි බීජයක් බලහත්කාරයෙන් එළියට ගැනීමක් කරන්න අවශ්‍ය නැහැ. ඒ පරිසරය හැදෙනකොට බීජය මෝරලා බීජය නිකුත් ස්වභාවිකව. ඉතින් ඒ නිසා තමයි මම නිතරම කියන කතාවක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ සබාධාමේ විද්‍යාව. මේ සෑම මිනිස්සෙක්ම සබාධාමෙන් මේ ලෝකයට දායාද වූ අය. එතකොට මේ අයට කවදාකවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ අකපයි කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා කවුරුත් අවබෝධ කරගත යුතු දෙයක් තමයි සබාධාමෙන් බිහි වුණු මිනිසයාට සබාධාමේ ඖෂධ තරම් වටින දෙයක් ලෝකේ කොතනකවත් නැහැ. අද අපි පුරුදු වෙලා තියෙන්නේ රසායනික දේවල් ශරීරයට ලං කරගෙන ඊට පස්සේ අපි හේවයේ ප්‍රතිවිපාක විඳිනවා. හැබැයි රසායනික දේ හරි කිය. ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හෙලා දකිනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සමහරලාට කියනවා සමහරු වකුගඩු ප්‍රශ්න ඇති වෙනවා කියනවා. අක්මාවේ ප්‍රශ්න ඇති වෙනවා කියනවා. මේ මුසාවාද ඇත්තටම මේ ප්‍රායෝගිකව මේ ඖෂධ කරගෙන යාම අපහසුතාවයන් තියෙනවා. ඔව් අපහසුතාවයන් වලදී යම් කරුණු කාරණා තියෙනවා. නමුත් මේ කියනවනේ අක්මාව නරක වෙනවා. ඒ වගේම වකුගඩු නරක වෙනවා කියලා. මේව සම්පූර්ණ මේ ඒක ජනතාව ආයුර්වේද වෙනුවෙන් යොමු වීම වළක්වන්න කරන ප්‍රචාරණ ක්‍රමයක්. ඉතින් මේක ඉච්චර ඇත්තටම හොඳ දෙයක් නෙමේ. අපි අපේ දේ හෙලා දැකලා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා බටහිර ගැති වෙලා බටහිර දේ අපේ කියලා ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා මේක චුට්ටක් බුද්ධිමත් හිතලා බැලුවොත් තේරෙයි ආයුර්වේද ඖෂධ වෙනුවෙන් පාවිච්චි කරන්නේ සබාධාමේ ගහකොළ පැල ඇටි. ඉතින් මේ තුලින් නිර්මාණය වෙන ඖෂධ තමයි රෝගීන්ට පාවිච්චි කරන්නේ. එතකොට මේ රෝගීන්ට මේ පාවිච්චි කරන ඖෂධද රසායනික ද්‍රව්‍ය ඖෂධද හොඳ කියන එක බුද්ධියෙන් හිතන්න තරම් ජනතාවට දැනුමක් තිබිය යුතුයි. ඉතින් මේ වගේ රෝගවලට ආවම මේ ආයිෂා මෙවැනි රෝගවලින් අපේ වෛද්‍ය ක්‍රමේදී අපි ශරීර අභ්‍යන්තරයට දෙන ඖෂධ වගේම මෙවැනි ගර්භාෂ රෝග ගර්භාෂ වල ගෙඩි පවතින තත්ත්වවලදී අධික වේදනාව තියෙන ආයුර්වේදයේ තියෙනවා සම්බාහන ක්‍රම. ඊටාම සාර්ථක සම්බාහන ක්‍රම. දැන් ගොඩක් අය සම්බාහනය කිව්වම ඔළුවේ මෙවැනි වැරදි චිත්‍රයක්. මේක බොහෝ නරක දෙයක්. ඒ කියන්නේ සම්බාහනය කියන්නේ ආයුර්වේදයේ තියෙන ඊටාම සාර්ථක පිළියම් ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමය අපේ වැරදි මිනිස්සු වැරදි විදියට රටේ පරිහරණය කරන්න ගිහිල්ලා අද වෙලා තියෙන ලොකු හානියක්. මේ ගැන කතා කරන්න ඇත්ත වශයෙන්ම අපි වෙනම දවසක් තිබුණොත් සම්බාහනය ගැන කතා කරන්න ලොකු කරුණු කාරණාත් එක්ක අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙවැනි ක්‍රම අනුගමනය කළා අභ්‍යන්තරික සහ බාහිර ඖෂධ තුලින් ගොඩක් වෛද්‍ය ක්‍රමවල ස්ථීරව සනීප කරන්න බැහැ කියන දේවල් අපි ආයුර්වේදයෙන් ඉතාම හොඳ මට්ටමකට සනීප කරනවා. ඉතින් මේක ගොඩක් අය දැනුවත්භාවය මදි. ඒ දැනුවත්භාවය මදි වෙලා තියෙන අර මං කියපු කාරණාත් එක්ක මිනිස්සුන්ගේ ඔළුවට බයක් ඇති කරනවා. ඒ බයක් ඇති කරාට පස්සේ මිනිස්සු කටයුතු කරන්නේ ආයුර්වේද වෛද්‍යවරයා දිහා බලන්නේ ලෙඩ පතුරන කෙනෙක් දිහා බලනවා වගේ. ඒක වැරදි. මේක හොඳින් තේරුම් අරගෙන ඔබ කටයුතු කරොත් දේශීය වෙදකමේ ආයුර්වේද වෙදකමේ තරම් සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් වෙන තැනක නෑ. අර වෙලා තියෙන්නේ ශල්‍ය කර්ම වලට එහෙම දැන් ආයුර්වේදයේ ශල්‍ය කර්ම තිබුණා. නමුත් බටහිර ආක්‍රමණත් එක්ක ශල්‍ය කර්ම ක්‍රම විදි ඔක්කොම විනාශ වුණා. ඒ වගේම නවීන ශල්‍ය කර්මත් එක්ක ගොඩක් අය යනවා. නමුත් මම ඒ නිසා තමයි මේ සාකච්ඡාවේ මුලදී කිව්වේ ශල්‍ය කර්ම වලට කලින් ආයුර්වේද ප්‍රතිකාර වලට එන්න. ශල්‍ය කර්ම කරලා ශරීරයේ යම් අවයව වලට හානි වුණාට පස්සේ හෝ වෙනත් ප්‍රතිකාර විදි අනුගමනය කරාට පස්සේ සමහර දේවල් ආයිෂ අපිට ස්වභාවික මට්ටමට හදන්න අමාරුයි. ඒ නිසා මම නිතරම කියන දෙයක් තමයි මේ ස්වර්ණවාහිනී නාලිකාවට ඇත්ත වශයෙන්ම මේ කරන්නේ ලොකු සමාජ මෙහෙවරක්.
මුලින් ඔබ එන්න ආයුර්වේද ප්‍රතිකාරයට. එතකොට ආයුර්වේද ප්‍රතිකාරයට ඔබ මුලින් ආවම ඔබ එන්නේ ඔබේ උත්පත්තියත් එක්ක තියෙන ඔබේ සියලුම ප්‍රජනන පද්ධතියත් එක්ක. ඔබ ශල්‍ය කර්ම වලින් සමහර අවයව ඉවත් කරලා සමහර කාන්තාවන් අපිට මුණ ගැහෙනවා ඊටාම අඩු වයස්වලදී පවා ඩිම්බකෝස ඉවත් කළා. නාල ඉවත් කළා. ඉතින් අපිට මේවට ක්‍රම තියෙනවා ආයුර්වේදයේ යම් කිසි මට්ටමකට අපිට ඊටා සාර්ථකව හදලා දෙන්න පුළුවන්. ඉතින් කොටින්ම ආයිෂා දරුවන් ලබන්න බැහැයි කියපු ඔබට කවදාවත් දරුවෙක් ලැබිය නොහැකි කියපු අයට අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමෙන් දරුවෝ ලබා දීලා තියෙනවා. අන්න එතනදී තමයි මම කියන්නේ මගේ අත්දැකීමත් එක්ක මා ලැබපු දැනුම සහ මගේ අත්දැකීමත් එක්ක මම දන්නේ මෙච්චර නම් තවත් වෛද්‍යවරු මේ රටේ කොච්චරද කරන්න පුළුවන් අය. ඉතින් ඒ නිසා අපි මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රජනන ප්‍රතිකාර වෙනුවෙන් ඉතා විශාල කාර්යභාරයක් කළ හැකියි. හොඳයි. වාජිතුමනි මේ අපිට තියෙන කාල වේලාවත් ගලාගෙන යන නිසා ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් මට අහන්නට හිතුණා. දැන් අර කිව්වා වගේ වැරදි මතයන් තියෙනවා සමාජය තුළ. ඒ වගේම තමයි දැන් PCOD කියන තත්ත්වයට, polycystic ovaric syndrome කියන තත්ත්වයට සහ මේ endometriosis කියන තත්ත්වයන් ගොඩක් වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක සුව කළ නොහැකි රෝගී තත්ත්වයන් විදිහට. විශේෂයෙන්ම අර කිව්වා වගේ මේ පුංචි වයසේදීම ඩිම්බකෝෂ ඉවත් කළා, නාලි ඉවත් කරන තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා කියලා අපේ උදවිය. ඉතින් ඒ නිසා පැහැදිලි කරන්නකෝ දැන් අවිවාහක අය පවා මේ endometriosis තත්ත්වය PCOD තත්ත්වයන් වලට ලක් වුණාට පස්සේ ශල්‍ය කර්ම වලට පවා ලක් වෙන අවස්ථා පිළිබඳව අපි අහලා තියෙනවා. ඔබතුමාගේ අදහස මොන වගේද මේකට? ඔව් මෙවැනි රෝග වලට ගොඩක් අපි ඇත්ත වශයෙන්ම ප්‍රතිකාර කළා සාර්ථක ප්‍රතිඵල අරගෙන දීලා තියෙනවා. කොටින්ම දරුවෝ අහිමිව හිටපු අය මෙවැනි රෝග තත්ත්ව නිසා දරුවෝ ලැබෙන්න ඉන්න අයත් මට මේ ඊයේ පෙරේදත් සාර්ථක ප්‍රතිඵලයක් තිබුණා. කුලියාපිටිය ප්‍රදේශයේ මගේ ප්‍රතිකාර ලබාගෙන දරුවෙක් පිහිටු කාන්තාව පිළිබඳව ඒ සෑම කාරණාවක්ම මාගාව ලේඛනගතව තියෙනවා සාක්ෂි ඇතුව. ඉතින් මෙවැනි තත්ත්ව අපි निराකරණය කරන්න ආයුර්වේදයෙන් පුළුවන්. වෙලා තියෙන රෝගියාට අවශ්‍ය පොඩි ඉවසීමක්. මොකද මෙවැනි රෝග අපි උණක් හෙම්බිරිසාවක් ඇදිලා මේ ප්‍රතිකාරයක් ගන්නවා වගේ නෙමෙයි ආයිෂා. මේ රෝගයට ප්‍රතිකාර කිරීමේදී හෝමෝන ක්‍රියාවලිය පිළිබඳ හොඳ දැනුමක් අවබෝධයක් ඇතුව වෛද්‍යවරයාත් රෝගියාත් කටයුතු කළ යුතුයි. මොකද ශරීරයේ ඇතිවන වෙනස් වීම් තියෙනවා. ඒ වෙනස් වීම් හරියට අවබෝධ කරගෙනයි මේ ප්‍රතිකාරය යන්න ඕනේ. ගොඩක් රෝගීන්ගේ පැත්තෙන් සාධාරණයි රෝගියෙක් එන්නේ ඉක්මන් උත්තරයක් හොයාගෙන, ඉක්මන් සනීපයක් හොයාගෙන. එතකොට අපි වෛද්‍යවරු වශයෙන් කීයටවත් කියන්නේ ඒ බලාපොරොත්තු වැරදි කියලා. නමුත් ආයේෂා ඒ බලාපොරොත්තුව නිවැරදි වුණාට ඒ බලාපොරොත්තුව දෙන්න අමාරුයි. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් අපේක්ෂා කරන දේ සාධාරණයි. නමුත් මෙවැනි රෝගවලදී අපි හිතමු polycystic endometriosis, adenomyosis, fibroids තත්ත්ව මේ වගේ දේවල් වලදී ආයුර්වේද වෛද්‍යවරයාට ප්‍රතිකාර කරනකොට කාලය අවශ්‍යයි. දැන් අපි හිතමු මෙවැනි රෝගවලට ලක් වෙච්ච සමහර කාන්තාවන් විවාහ දෙගොල්ලම වෙනත් වෛද්‍ය ක්‍රම වලට යොමු වෙලා අපි ගාවට එනවා. දැන් සමහරව වෙනත් වෛද්‍ය ක්‍රම වල අවුරුදු 7-8 10 ප්‍රතිකාර කරලා තියෙනවා. ඊටත් වඩා ප්‍රතිකාර කරපු අය මා ළඟ ඉන්නවා. හරි? ඒ ප්‍රතිකාර කළා ආයිෂා අපි ළඟට ඇවිල්ලා අහනවා ડોක්ටර් ලබන මාසේ මට හරියයිද? නමුත් අවුරුදු ගණනාවක් වුණ අනිත් වෛද්‍ය ක්‍රමත් එක්ක ඉවසගෙන කටයුතු කරනවා. හැබැයි අපි ගාවට ඇවිල්ලා හොයන්නේ ඉක්මන් උත්තරයක්. මම ඒ නිසා මේ ප්‍රේක්ෂක කාන්තාවන්ට කියන්න කැමති අපේ ප්‍රේක්ෂිකාවන්ට ප්‍රජනන රෝග කියන්නේ හෝමෝන ක්‍රියාවලියත් එක්ක බැඳුණු රෝග. එවැනි රෝග ප්‍රතිකාර කිරීමේදී යම්කිසි ක්‍රමවේදයක් ආයුර්වේදයේ තියෙනවා. ඒ ක්‍රමවේදය හරියට අනුගමනය කරොත් ඔය බැහැයි කියන ගොඩක් දේ අපිට කළ හැකියි. හැබැයි ඒ කරන්න වෛද්‍යවරයාට දැනුම හැකියාව තිබුණු පමණින් ඉක්මන් පරිවර්තනයක් එහෙම කරන්න අපහසුයි. හැබැයි සුළු වශයෙන් තියෙන දේවල් කරන්න පුළුවන්. නමුත් ගොඩාක් රෝගීන් ආයුර්වේදයට යොමු වෙන්නේ මුල් බැහැගත් තත්ත්වයක් එක්ක. ඉතින් එවැනි තත්ත්වයේදී රෝගියාගේ ඉවසීම අවශ්‍යයි. ඒ ඉවසීමත් එක්ක තමයි ප්‍රතිකාර කරන්න ඕනේ. මොකද රෝගියා හිතනවා නම් ශරීරක වෛද්‍යවරයාට මේ දේ ලබා දිය හැකියි කියලා ලබා දෙන්න පුළුවන් සුළු තත්ත්වය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම රෝග ලක්ෂණ වල පවතින ගොඩක් කාරණා වෙනස් කරලා දෙන්න පුළුවන්. හැබැයි රෝගය සනීප කරනවා කියන එකට ඉවසීමක්, ඒ වගේම දරුවෙක් අපේක්ෂා කරන එකට ඒ පවතින තත්ත්වය අනුව මොකද සමහරුන්ට තයිරොක්සින් ප්‍රශ්න තියෙනවා, වෙනත් හේතු තියෙනවා. මේ ඔක්කොම බලලා ආයුර්වේද වෛද්‍යරයාට මේ හැම දෙයකටම උත්තර දෙන්න පුළුවන්. ඒකයි ආයිෂා
මම විවෘතව නිර්භයව මේ දේවල් කතා කරන්නේ මේ දේ අපි කරලා ප්‍රතිඵල රටට දක්වලා තියෙන නිසායි. හොඳයි. ලැබිලා තියෙන පුංචි කාල වේලාවක් උනත් ගොඩක් කරුණු කාරණා සම්බන්ධයෙන් අපිව දැනුවත් කළා වෛද්‍යතුමන්. මම දන්නවා වෛද්‍යතුමන් අත තිබ්බත් ලෙඩ රෝග සුව වෙනවා කියලා. ඉතින් ඒ නිසා වෛද්‍යතුමන් ඔබට මුණ ගැසීමට හැකියාවක් තියෙනවා. මම කියන්නම් මේ විස්තර ටික. ඔබට හැකියාවක් තියෙනවා ශනික ඇමතුම් ලබා ගැනීමට. මම මේ කියන දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබා දුන්න තින් 077 888 69 87. නැවතත් 077 888 69 87. උදෑසන 8 සිට පසුරු 8 දක්වා එතුමන්ව මුණ ගැසීමට ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේමයි දුරකථන අංකයක් තියෙනවා තවත් 0112 76 94 86. 0112 76 94 86. ඒ වගේමයි ලිපිනේ සඳහන් කරන්නම් අබේවර්ධන ආයුර්වේද ඖෂධාලය නම්බර 22 D දුම්රියපොළ පාර ජනතාපොළ පාර කියලා තමයි හඳුන්වන්නේ. දුම්රියපොළ පටුමග නුගේගොඩ කියන ලිපිනේ ඔස්සේත් සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. අබේවර්ධන ආයුර්වේද ඖෂධාලය නම්බර 22 D දුම්රියපොළ පටුමග නුගේගොඩ කියන ස්ථානයට ගියොතින් වෛද්‍ය රංජිත් අබේවර්ධන මහත්මයාව මුණ ගැසීමට හැකියාවක් තියෙනවා. ස්තුතියි වෛද්‍යතුමනි ගොඩක් කරුණු කාරණා පිළිබඳව අපිව දැනුවත් කරාට. යලි දවසක මුණ ගැහිලා කතා කරන බලාපොරොත්තු වෙන සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් සමුදෙන්නේ ආයුබෝවන් කියලා. ආයුබෝවන්.